අද ධර්මානුශාසනා පවත්වන දේශකයාණන් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි හැමදෙනාම දේශකයාණන් වහන්සේ සාදු නාදයකින් පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාව සම්පූර්ණ දායකත්වයක් ලෙසින් කටයුතු කරනවා. ඒ අනුව හොරණ අඟුරුවාතොට පාරේ අංක 165න් 13 නිවසේ පදිංචි සේනානි, චන්ද්‍රානි, රෝහිණී, චිත්‍රානි, දනංජා, තිස්ස, දුෂ්යන්ත, මාධව, අශෝක, ඉසික යන සියලු දෙනා ඇතුළු පවුලේ සියලු දෙනා සදැහැති දායකත්වයේ දරනු ලබනවා. සදැහැති දායකත්වයේ දරන පින්වත් සෑම දෙනාටත් බෞද්ධ ගුවන්විදුලියේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සැමටත් මා ආරාධනා කර සිටිනවා ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන හැටියට. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තීනිමානි භික්ඛවේ ආදිපතේයානි කතමානි තීනි අත්තාදිපතයං ලෝකාදිපතයං
ධම්මාදිපතයන්ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතියනි, දරුවනි, දැන් බණ කියන වෙලාව. මේ සෑම දෙනාම අද ඒක රාශී වුණේ ලෝකෙටම ධර්මයේ බෙදා දෙන්න. බෞද්ධ නාලිකාව තුලින් මේ පවත්වනු ලබන දේශනාව ලෝකෙ පුරාම ශ්‍රවණය කරනවා. එතකොට ඔය ඇත්තෝ ලෝකෙටම ධර්මයේ බෙදා දීලා තියෙනවා. ධර්මයේ බෙදා දෙනවා කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන අමෘතය දෙනවා වගේ. ඒකයි බුදුන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දාන අභිබවා ධර්ම දානෙන් වැඩි ආනිසංස ලැබෙනවා. එතකොට පින්වතුනි මතක තියාගන්න ඕන ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට ලැබෙන ආනිසංස තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට ලැබෙන ආනිසංස. ඒවා දැනගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕන. දැනගෙන ධර්ම ශ්‍රවණය කළාම ඒකේ වටිනකම වැඩි. ඒකනේ පැරණි අය කිව්වේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කිව්වේ ඒකයි. දැන් ගොඩාක් අපි බණ කියනවා. දැන් මේ රටේ තරම් බණ කියනවද ලෝකේ කොහෙවත් මෙච්චර බණ කියන්නේ නැහැ. මේ රටේ අපි කොච්චර බණ කියනවද? උදේ නැගිට වෙලේ ඉඳලා බණ. මේ තරම් බණ කිව්වත් අපි බලන්න දවසකට පත්තරයක් අරගෙන වැඩි ඕනේ පත්තරයක් බලන්න මෙච්චර බණ කියන රටේ. නමුත් බණ කියන්නේ නැති රටවල් වල ඔච්චර අපරාධ නැහැ. මේ උදේ නැගිට වෙලේ ඉඳලා බණ මොකද වෙලා තියෙන්නේ? අපි පැයක් දෙකක් වාඩි වෙලා ඉඳලා නැගිටලා යනවා. මං ඈත ගමකට ගියා බණකට. ඈත ගමක්. ඒ ගමේ නම ලස්සනයි. ගමේ නම බණ කියනා ගම. ගමේ නම බණ කියනා ගම. ගියාම බණ ඉවර වුණාට පස්සේ වයසක උපාසකම්ම කෙනෙක් බොහොම ලස්සනයි. පින් තියන ආච්චි අම්මා කෙනෙක් නැගිටලා මා ළඟට ආව දෙන්නෙක් විතර අල්ලගෙන ආවේ. ඇවිල්ලා මේ අම්මට පහත් වෙන්නත් බෑ ගොඩාක් වයසයි. නමුත් මේ අම්මා කියනවා නෑ ආඳුරවන්ට මං දන ගාලම වඳින්න ඕනේ කියලා බොහොම අමාරුවෙන් බිම දන ගාලා දිගා වෙලා වැන්දා. වැඳලා ඉවර වෙලා මම මේ මෑණියන්ට සෙත් පැතුවම මේ අම්මා මට කියනවා ස්වාමීන් වහන්සේ දැන් තියෙන්නේ ඔඩොක්කු බණ කිව්වා. ගමේ භාෂාවක්. මං ඉතින් උඩ බිම බැලුවා මොකද ඔඩොක්කු බණ කියන්නේ මං දන්නේ නැහැ. මං කිව්වා ඉතින් කවි බණ තියෙනවා, යුගාසන බණ තියෙනවා, දකුණු පළාතේ නාට්‍ය බණක් තියෙනවා. ආඳුරු කෙනෙක් බණ කියනකොට මේ පැත්තෙන් රඟපානවා. ආලවක එනවා කොහොම ඇත්තටම යකෙක් කඩාගෙන බිඳගෙන එනවා. දකුණු පළාතේ තියෙන්නේ නාට්‍ය බණ. ඉතින් මම මේ අම්මගෙන් ඇහුවා අම්මේ මොකද්ද ඔඩොක්කු බණ කියන්නේ? නෑ ස්වාමීනි ආම්දුරු කියන බණ ඔක්කොම ඔඩොක්කුවේ තියාගන්නවලු බිම වාඩි වෙලා. කියන්නේ ඔක්කොම ඔඩොක්කුවේ තියාගෙන බණ ඉවරච්ච ගමන් කලබලේ නැගිටිනවලු. නැගිට්ටම මොකද වෙන්නේ? ඔඩොක්කුවේ තියෙන ටික ඔක්කොම බිම. කඩල ටිකක් ඔඩොක්කුවේ තියාගෙන කනවා කිමු රටකජු ටිකක් කකා ඉන්න ගමන් අදිසියෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? ඔක්කොම බිම. ඒකයි අද මේ ධර්ම දේශනා තුලින් උනත් අපිට නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ. තරුණ ළමයෙක් ලස්සන ප්‍රශ්නයක් කළා. මේ තරුණ මනසේ තියෙන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ඕන. තරුණ ළමයෙක් ප්‍රශ්න කරනවා ස්වාමින් වහන්සේ දැන් බලන්න බණවලටත් කියනවා පොතපතේ තියෙනවා ඉස්සර කරකොල ටිකක් පූජා කරලා දිව්‍ය ලෝකෙට ගියා. වතුර ටිකක් පූජා කරලා දිව්‍ය ලෝකෙට ගියා. අද බුරියානි පූජා කළා දිව්‍ය ලෝකෙට යන්න බැරි මොකද කියලා. බලන්න මේක ඇත්තේ මේක උදේට කල්පනා කරලා බලන්න ඕන තැනක් මේක. බණ පොතේ මා ලොකු දේවල් පූජා කරලා නෙමෙයි. විමාන වත්තුවෙන් බලන්න. දැන් ජේතවනාරාමේ දඹදිව ජේතවනාරාමේ සවැත් නුවර ජේතවනාරාමේ ඉදිරියේම තිබුණා විශාල කිරිපලු නුග ගසක්. කිරිපලු නුග කිව්වම නුග ගස් වලින්ම අර පොඩි කොලේ තියෙන්නේ. මා විශාල ගසක්.
මේ රුක්ෂයේ අධිපති වුණා ලංකාවේ හිටපු මිනිස්සෙක් දේවතාවෙක් වෙලා. එයාගේ නම තමයි සුමන සමිද්දි. එයා උන්නේ කොහෙද? යාපනයේ පැත්තේ. ඔය බුදුවරු ලෝකේ නැති කාලේ පසේ බුදුවරු පහළ වෙනවනේ. ලංකාවෙත් ඉස්සර පසේ බුදුවරු වැඩ ඉඳලා තියෙනවා. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔය නාගදීපේ පැත්තේ යාපනයේ පැත්තේ දාවල දානේ වැළඳුවා ගහක් යට වාඩි වෙලා. අනේ වතුර ඉඟා ඉඩෝර කාලේ වතුර නැහැ. බොණ්ඩ වතුර ටිකක් තිබුණා පාත්‍රයේ සෝදන්න වතුර නැහැ. එතනින් මේ මිනිස්සයා යනවා. යන ගමන් දැක්ක ශ්‍රමණයන් වහන්සේ නමක් පාත්‍රයේ ඉඳුල් වේලෙනවා. උන්වහන්සේත් වැඩ ඉන්නවා ඒ ගස මුල වතුර නැති කාලයක් ඉඩෝරේ. මේ මිනිස්සයා මොකද කළේ? ඉක්මනින් ඒ ගහට නැග්ගා. නැගලා ගයේ තිබිච්ච දලු කඩ කඩා බිමට දැම්මා. දාලා කිව්වා ස්වාමීනි ඔය දලු වලින් පාත්‍රේ පියද ගන්න. ටිකක්වත් ඉඳුල් අඩු කරගන්න පුළුවන් නේ. පසේ බුදුහාඳුරු මොකද කළේ? පාත්‍රේ පිය දාලා ඒ මිනිස්සයාට පින් දීලා වැඩියා. ඒ පින මතක් වුණා මැරෙන වෙලාවේ. මා ලොකු පිනක් කරලා නැහැ. ගහේ දලු ටිකක් කඩලා දැම්මා. සල්ලි ගියාද නැහැ. ඉපදුනේ බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ ඉදිරිපිට කිරිපලු ගහේ අධිපතියා වෙලා. බුදුන් වහන්සේ නාගදීපෙට වඩිනවා කියලා දැනගත්ත මේ දේවපුත්‍රයා මොකද කළේ? තමන්ගේ පෙර ජීවත් වෙච්ච ගමනේ රටනේ අර කිරිපලු නොගරුක ගලෝ ගත්ත මුල් පිටින්ම. ගලෝගෙන බුදුන් වහන්සේට කුඩේ වාගේ අල්ලගෙන ආවා. කුඩේ වාගේ අල්ලගෙන ඇවිල්ලා ඒ ගස නාගදීපේ රෝපණය කළා. අදත් ඔය නාගදීපෙට ගියාම බලන්න පුළුවන් අර බෝධිය ළඟ පොකුණ ළඟ තියෙනවා කිරිපලු ගහක්. ඒකම නෙමෙයි. ඒ වර්ගයේ ගසක් තමයි උතන තියෙන්නේ. එතකොට මේ කලේ මොකද්ද? මේ පිනේ විපාකයි මේම ලැබුණේ පිරිසිදු සිතකින් කළා. දැන් අපි අද පින්කම් කරනකොට මොකද කරන්නේ? විවිධ දේ බලාපොරොත්තු වෙනවා. දානෙ දෙනවා කියන්නේ අපි දානෙද දෙන්නේ නැහැ. ගනුදෙනුවක් කරන්නේ. අපි දානෙ දෙනවා නෙමෙයි ගනුදෙනුවක් කරනවා. දානෙ දීලා කියනවා දිව්‍ය ලෝකේ සැපත් ඕන, මනුෂ්‍ය ලෝකේ සැපත් ඕන, පිට රටේ ඉන්න අයටත් නිරෝගී සුව ලැබෙන්න ඕනේ, පුතා විභාගේ පාස් වෙන්න ඕන, ආච්චි අම්මා සුවපත් වෙන්න ඕන, සීයා සුවපත් වෙන්න ඕන. එතකොට දීලා ඉල්ලනවා. ඉල්ලන ටික තමයි ලැබෙන්නේ. ඔන්න වෙනස. අතාරිනවා කියන්නේ ඒකයි. අතාරිනවා කියලා අතාරින්න ඕන. බයිබලෙත් කියනවනේ ඕක සෑම ආගමක්ම කියවන්න. බයිබලයේ කියන්නේ මොකද්ද? දකුණු අත දෙනකොට වම් අතට දැනෙන්නේ නැති විදියට දෙන්න කිව්වා. ඇයි වම් අත අදින්න පුළුවන් දෙන්න එපා කියලා. ඔන්න මේ සිතේ එතකොට පින්කමක් ධර්මදේශනාවක් කරනකොට ඒ ධර්මදේශනාවේ ආනිසංස දැනගන්න ඕන. පළවෙනි ආනිසංසය මොකද්ද? අසුතං සුනාති. ධර්මදේශනාවකට කන් දෙන කෙනෙකුට දන්නේ නැති දෙයක් දැනගන්න ලැබෙනවා. අපි දන්නේ මේ අබෑටයක් තරම් බොහොම චුට්ටයි. දන්නේ නැති එක සාගරේ වාගේ විශාලයි. අපි කොච්චර දන්නේ නැද්ද? නමුත් අපි සමහර අය හිතාගෙන ඉන්නවා මම ඔක්කොම දන්නවා කියලා. ඔක්කොම දන්නවා කියලා කියන මනුස්සයා තමයි ලෝකේ ඉන්න නම්බර 1 මෝඩයා. දන්නවා කියන එක්කෙනා මෝඩයෙක්. දන්නේ නැහැ කියන එක්කෙනා තමයි පඬිවරයා. ලෝකේ හිටියලු රටක බොහොම ජනප්‍රිය විශාල පඩියක් ගන්න මාචාර්යවරයෙක්. විශ්වවිද්‍යාලයේ මේ මාචාර්යතුමා තමයි වැඩිම පඩියක් ගන්න. දවසක් විශ්වවිද්‍යාලයේ ගෝලයෝ ටික ඔක්කොම මොකද කළේ? මාචාර්යතුමාව වට කරගත්තා. වට කරගෙන එක එක ප්‍රශ්න. මේ ශිෂ්‍යයන්ගේ සියලුම ප්‍රශ්න වලට මාචාර්යතුමා දෙන උත්තරේ තමයි මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. එතන හිටියා කටකාර ශිෂ්‍යයෙක්. ඒ ශිෂ්‍යයා ප්‍රශ්න කළා මේ දන්නේ නැහැ කියලා කියන්නද මෙච්චර ලොකු පඩියක් ගන්න. මොනව ඇහුවත් දන්නේ නැහැ. මෙච්චර ලොකු පඩියක් ගන්න මේ දන්නේ නැහැ කියන්නද?
ගුරුවරයා බොහොම නියතමානීව කියනවා ගෝලයන්ට ශිෂ්‍යවරුනි මට මෙච්චර ලොකු පඩියක් දෙන්නේ වෙන දෙයකට නෙමෙයි. දන්නේ නැහැ කියන එක මන් දන්න නිසා. මම දන්නේ නැහැ කියලා මන් දන්නවා. මම දන්නේ නැහැ කියලා මම දන්න නිසා තමයි මෙච්චර පඩියක් ගන්න. නමුත් අද බලන්න පුංචි පුංචි බණ කතා ඔය සූත්‍ර අල්ලගෙන සමහරු වෙනවා ත්‍රිපිටකයේම දන්නවා වගේ රඟපාන. දන්න දෙයක් නැහැ. අසුතං සුනාති කිව්වේ දන්නේ නැති දෙයක් දැනගන්න ලැබෙනවා. සුතං පරියෝදපේති දන්න දෙයක් නම් බණට කියන්නේ. තමන් කලින් ශ්‍රවණය කරපු දෙයක් නම් නැවත ඇසීම නිසා මතකයේ අලුත් වෙනවා. කටපාඩම් වෙනවා. කටපාඩම් වෙනවා ආයි මතක් වෙනවා. තුන්වෙනි එක තමයි දිට්ඨින් උජුං කරෝති. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඊළඟ ආනිසංසය තමයි කංකං විචරති. බුද්ධ ධම්ම සංඝ පිළිබඳ මොනවාරි සැකයක් තියෙනවා නම් ඒ සැක සංකා දුරු වෙනවා. ඊළඟ ආනිසංසය තමයි චිත්ත මස්ස පසීදති. තුනුරුවන් පිළිබඳ ලොකු ගෞරවයක් ආදරයක් භක්තියක් සිතේ ඇති වෙනවා. එතකොට මෙන්න මේ ආනිසංස දැනගෙන යමෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය සාර්ථකයි. දැන් අද මම මාතෘකා කළේ සීලයක්. මේ සීලය කියන එක බුදුරජාණන් වහන්සේ පුදුම විදියට කොටස් වලට බෙදුවා. පුදුම විදියට සීලේ බෙදලා තියෙනවා. විසුද්ධි මාර්ගයක්ම කියවන්න ඕන. සීලේ බෙදලා තියෙන කොටස් බලන්න. විසුද්ධි මාර්ගයක් කියවනකොට තමයි ඔක පේන්නේ. චාරිත්‍ර වාරිත්‍ර පුදුම ලස්සනයි. ඒ සීලෙම කොටසක් තමයි කරුණු තුනකින් බුදුහාමුදුරු මේ වදාළේ. තීනිමානි භික්කවේ ආදිපතය්‍යානි. මහණනි මේ අධිපතිකන් තුනක් තියෙනවා. ලෝකේ අධිපතිකන් තියෙන තුනයි. අත්තාදිපතය්‍ය ලෝකාදිපතය්‍ය ධම්මාදිපතය්‍ය. අත්තාදිපතය්‍ය කියන්නේ තමන්ව තමන්ට අධිපති කරගන්න ඕන. මගේ ස්වාමියා මමයි. මගේ ගැලවුම්කාරයා මමයි. මමයි මගේ අධිපතියා. එතකොට මම මගේ අධිපතියා නම් මං කරන්න ඕන මොකද්ද? මාව මේ මගේ සිතයි කයයි වචනයයි මගේ යටතේ තියාගන්න ඕන. මගේනේ මේ මමනේ අධිපති. සිතට ඕන ඕනේවා කරන්න දෙන්නේ නැහැ. කයට ඕන ඕනේවා කරන්න දෙන්නේ නැහැ. කටට ඕන ඕනෝවා කියන්න දෙන්නේ නැහැ. පාලනය කරගන්න ඕන. මමයි අධිපති. මට ඕන විදියට කරන්න ඕන. යමක් කරන්න කලිනුත් බලන්න ඕන. මං වගේ කෙනෙක් මේ වාගේ වාසගමක් මේ වාගේ ඉස්කෝලේක ඉගෙන ගත්ත මම මේ වාගේ ආගමක් සරණ යන මම මේ වාගේ අම්මා තාත්තට දාව උපන් මම මේ වාගේ නින්දිත දෙයක් කරන එක සුදුසුද? තමන්ගේ තත්ත්වේ බලන්න ඕන. තමන්ගේ තත්ත්වේ බලන්න ඕන. ආත්ම ගෞරවයේ කෙලස ගන්නෙ නැහැ. තමන්ගේ තත්ත්වය දිහා බලන්න ඕන. යමක් කරන්න කලින් කියන්න කලිනුත් බලන්න ඕන. සෑම වෙලාවම තමන් දිහා බලන්න ඕන. එහෙම නැත්තම් ලොකු විනාශයක්. දැන් අද ගොඩාක් ප්‍රශ්නවලට මුල වෙලා තියෙන්නේ තමන් කවුද කියන එක අමතක වෙලා. දැන් ඊයේද පෙරේදද දැක්කනේ පොලිසිය රාලාමි පොලිසියම කාන්තාවක් මරලා. එතුමා හිතුවේ නෑනේ මං රාලා පොලිසියේ කෙනෙක් කියලා. තමන්ගේ තත්ත්වය අමතක කරලානේ ඔක් කළේ. භික්ෂුවක් නම් කල්පනා කරන මං ආඳුරු කෙනෙක්. මං සාමින් වහන්සේ කෙනෙක්. මට ගැළපෙන දෙයක් තියෙනවා මේ නොගැළපෙන දේ තියෙනවා. ඒකටනේ ශික්ෂණය කියන්නේ. දැන් බලන්න පාරේ අවසේ යනකොට වඩේ විකුණනවා. ඉස්සෝ වඩේ කියනවා. කඩල වඩේ කියනවා. පාරේ අයිනේ කඩේ මේ වඩේ විකුණනවා. ඔය ඇත්තන්ට පුළුවන් සල්ලි දීලා අරගෙන වඩේ කන්න. සුවඳත් එනවා, සල්ලිත් තියෙනවා.
ටක් ගාලා ගියා වඩේ දෙකක් ගත්තා. පාරෙම කකා යන්න පුළුවන්. මට පුළුවන් ද ඒක කරන්න? මට පුළුවන් ද මගේ ළඟ සල්ලිත් තියෙනවා, වඩෙත් පේනවා, සුවඳත් එනවා. මට පුළුවන් ද කියලා වඩේ දෙකක් අරන් මේ රාවස බණ ඉවරලා කකා යන්න පාරේ? මට බැරි නෑ. පුළුවන් කණ්ඩ. නමුත් මං හිතන්න ඕන මං කවුද? ඔන්න මං කවුද? මට මේ වැඩේ ගැලපෙනවද? ඔන්න අත්තාධිපතයි. තමන්ට තමන්ව අධිපති කරගන්න ඕන. සිත කියයි, කට කියයි. දිව ඉල්ලයි වඩේ කාපන් කියලා කෑවා වගේ නෙමෙයි. කණේක නෙමෙයි ප්‍රශ්නේ. ඊට පස්සේ වෙන දේවලට විඳවන්න වෙනවා. ඒකනේ කියන්නේ ඉද තප්පති. අම්මා කෙනෙක් සිතන්න ඕනා මං අම්මා කෙනෙක්. අම්මගේ ගෞරවය අම්මා රකින්න ඕන. තාත්තා කෙනෙක් කල්පනා කරන මං තාත්තා කෙනෙක්. තමන්ව අධිපති කරගන්න ඕන. ඊළඟ කාරණාව ලෝකාධිපතය, ලෝකේ අධිපති කරගන්න ඕන. මට දවසක් නායකාඳු නමක් කියනවා උන්වහන්සේ අපි ලෝකේ බලන්නේ අපේ ඇස් දෙකෙන්. අපි කවුරුන් ලෝකේ බලන්නේ අපේ ඇස් දෙකෙන්. නමුත් දවසකට අපිව ඇස් කෝටි ගාණක් බලනවා. අපි දිහා කොච්චර ඇස් බලනවද අපිව? අපි බලන්නේ මේ ඇස් දෙකෙන්. අපි පාරේ යනකොට කන ඇටි, ඉන්න ඇටි, කතා කරන විදිය මේ ඔක්කොම මිනිස්සු බලනවා ඇස් වලින්. ඒ අයටයි අපේ දෝෂ දර්ශන පේන්නේ. අපි බය වෙන්න ඕන. මං වගේ කෙනෙක් මේම දෙයක් කරලා කොහොමද ලෝකයට මුහුණ දෙන්නේ? දැන් අර රාලාමි අර පොලිස් කාන්තාව මරලා ලෝකෙට බය නිසා තමයි වස බිව්වේ. ඇයි දන්නවනේ දැන් මැරුවට පස්සේ ලෝකේ දඬුවම් තියෙනවනේ. බය වුණා. ඒක කරන්න කලින් පොඩ්ඩක් කල්පනා කළා නම්, කපන්න කලින් කල්පනා කළා නම්, යමක් කරලා ඉවර වෙලා තැවෙනවා නම් තැවෙන වැඩ කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අදාළේ. එතකොට ලෝකෙ දිහා බලන්න, ලෝකේ සම්මත නීති තියෙනවා. ඒ දේවල් වලට දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා. දැන් තවත් තිබුණානේ අර කාන්තාවක් ඊයේද කොහෙද බෙල්ල කපලා මරලා තිබුණේ. ලෝක නීති තියෙනවා. නීතියට අපි බය වෙන්න ඕන. පාලනය කරන නීතියක් තියෙනවා. ඒ එක එක රටවල් වල ඒ නීති වලට ගදන් බලන ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් පොලිමක ඉන්නේ නැහැ. එයාපෝට් එකට ගියත්, කොහේ ගියත්, ස්වාමීන් වහන්සේ ඉස්පිරිතාලට ගියත් මන්නම් ඉඳලා නැහැ ලංකාවේ පොලිමක. ටක් ගාලා සිවුර දැක්ක ගමන්ම මොකද මේක බෞද්ධ රටක්, සංඝයා කියන පූජ්‍ය පක්ෂයක්, බස් එකෙත් වෙනම තියෙනවා වාඩි වෙන්න. ඒකම මම ගියා ඉතාලියට. පොලිමේ ඉඳ වුණා පැය දෙකමාරක්. මං ආන්දරු කියලා කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ රටේ නීතිය නැහැ. ඒ රටේ කවුරු ආවත් පොලිමේ යන්න ඕන. බස් එකේ නැගලා දැන් ඉන්දියාවට ගියා කියමු, බුදුහාමුදුරු උපන් රට. මේ ශාසනය අපිට ලැබුණේ ඉන්දියාවෙන්නේ. ඉන්දියාවට ගියා. බස් එකේ නැග්ගම කවුරුන් නැගලා සීට් දෙනවද? නැහැ. බස් එකේ නැග්ගනම් හිටගෙන යන්න ඕන. ඒ රටේ නීතියක්. ලෝක නීති තියෙනවා. ඒ නීතියට අපි ඉෂනමන්න ඕන. නීතියට බය වෙන්නත් ඕන. නීතියට බය නොවී බෑ වැඩ කරන්න. ගෙදරක වුණත්, අම්මා තාත්තා දරුවෝ වුණත් බොහොම පරිස්සම් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි ධම්මාධිපතය. ඒ කියන්නේ ධර්මීය අධිපති කරගන්න ඕන. කුසල කුසල විපාක තියෙනවා. යාදිසං වපතේ බීජං, වපුරන දේ අස්වැන්න කියලා දැනගන්න ඕන. මුං ඇට වැපුරුවා නම් මුං ඇට ලැබෙනවා. කොස් ඇටයක් පැල කළා නම් කොස් විශාල කොස් වෘක්ෂයක් එනවා. දැන් කොස් ගහක් පැල වෙලා තියෙනවා විශාලට. කොස් මලුත් පිපිලා. ඒ මලුත් පිපිච්ච කොස් ගහ වටේ පැල කරපු කෙනා රබානක් අරගෙන ගගා දුවන්න ඕනද කොස් වරෙන් කියලා. පැල කළා නම් ලැබෙන්නේ කොස්.
බීජ නියාම. ඒ වගේ තමයි කම්ම නියාම. කරපුවා කියපුවා වල විපාක පස්සෙන් එනවා. ඒවා අතරින්න බෑ. බුදු වුණත් කර්ම විපාක තියෙනවා. දැන් බුදුන් වහන්සේ දවසක් ධර්ම දේශනාවක් පවත්වනවා. පිරිත් පොතේ තියෙනවා ලස්සන සූත්‍රයක් සච්ච විභංග. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා බොහොම ලස්සන සූත්‍රයක්. කියාගෙන එනකොටම ළඟ ඉන්නවා සරියුත් මහරහතන් වහන්සේ. බුදුන් වහන්සේ කියනවා සාරිපුත්ත මට අමාරුයි කොන්දරි දෙනවා. ඒ නිසා සාරිපුත්ත මේක දේශනා කරන්න කියලා බුදුහාඳුරු සැතපුණා. ආනන්ද සාමින් වහන්සේ කියන්නේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ පවන් සලන ගමන් උන්වහන්සේගේ සිතට සිතවිල්ලක් ආවා. මේ ලෞතුරා බුදු වෙච්ච බුදුහාඳුරන්ටත් කොන්දරි දෙනවානේ. සිතවිල්ලක් ආවා. කිව්වේ නැහැ. අපිට උනා සැකයක් එනවනේ. මේ බුදු වෙලා කොන්දරි දෙනවා කියන්නේ. එතකොට බුදුහාඳුරු කියනවා ආනන්ද මම බුදු වුණේ මේ ආත්මේ. බුදු වුණත් මම මිනිස්සෙක්. මගේ තියෙන්නේ ආනන්ද කෙස් ලොම් නිය දත් මස් ඇට නාර මේවා තියෙන්නේ මට. මං දෙයියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. මේ ආත්මේ මම අකුසල නොකලාට පෙර කරපුවා තියෙනවා අලු යට ගින්දර වගේ. අලු ඉවත් වෙනකොට ගින්න මතු වෙනවා. අපි කාටත් ඒකනේ එකපාරට කර්ම විපාක දෙන්නේ එකයි. යට වෙච්ච කර්ම තියෙනවා අර අලු යට ගින්දර වගේ. අලු තියෙනකන් ගින්න පේන්නේ නැහැ. අලු ඉවත් වෙච්ච ගමන් ගින්න මතු වෙනවා. පින ඉවර වෙනකොට අකුසල විපාක උඩට එනවා. පින තියෙනකන් අකුසලේ පාගගෙන යට කරගෙන ඉන්නවා. දැන් බුදුන් වහන්සේ කියනවා ආනන්ද සංසාරේ මම කරපු අකුසල විපාකයක් මේ කොන්දේ වේදනාව. ස්වාමීනි මං කැමති එක දැනගන්න ආනන්ද. ඈත කාලේ අතීතේ මම උපන්නා ලෝකේ බොහොම කොට වෙලා. කුරු මිට්ටෙක් වගේ මම. මිටි. ඒ මිටි වෙන්නත් තියෙනවා. ඒ කොට වෙලා ඉපදෙන්නත් කර්මයක් තියෙනවා. ඒ කර්මය තමයි අනුන් දෙන ඒවා වළක්වන එක. කෙනෙක් දානෙට මොනවාර දෙන්න ලෑස්ති වුණාම තව සමහරු ඉන්න ඔච්චර දෙන්න එපා බං ඕක දෙන්න එපා කියන්නේ. අනුන් දෙන ඒවා වළක්වන්න ගියාම ඉපදෙන්නේ කොට වෙලා. අනුන් දෙන ඒවා දැකලා සතුටු වෙන්න කිව්වා අනේ සාදු සාදු මට නම් බෑ. ඔයා තව දෙන්න. එහෙම සතුටු කරගන්න ඕනේ සිත. දැන් මොකද වුනේ මෙයා දැන් බොම මිටි. මෙන්න ඒ කාලේ තිබුණ සෙල්ලමක්. ඒ සෙල්ලමේ නම මල්ලව පොර. අදත් තියෙනවා. අද වැඩිපුරම ඉස්කෝලේ ළමයි බලන්නේ ඕකමයි. මොකක්ද අද ඔය සෙල්ලමේ නම රෙස්ලින්. මා ඇඟපත තියෙන ඌරෝ වාගේ දෙන්නෙක් එකතු වෙලා ගා ගන්නවා. නිකන් නෙමෙයි එකෙක් උස්සලා පොලේ ගන්න ඕනේ කොන්ද කැඩෙන්න. මූණු කැඩෙන්න දත් කැඩෙන්න ගන්නවා. ඉතින් බෞද්ධ අපිට ඕක බලන්න පුළුවන්ද? අපි ළඟ තියෙනවනේ කරුණාව. අපිට ගානකොට බලයින්න අපි අනේ අපොයි කියන්නේ. අනේ අපොයි කියන්නේ ලෝකේ අපි විතරයි. අපි කැමති නැහැ ගානෝ බලාගෙනවත් ඉන්න. එහෙනම් ඕක ටීවී එකේ දාලා බලාගෙන ඉන්නේ කොහොඳද? බලාගෙන ඉන්නකොට පව් සිද්ධ වෙනවා. දැකීමෙන් පාපයක් ඒක. දැන් මෙන්න මේ මල්ලව පොර වීරයා මා වීරයෙක්. දිනාගෙන ආවා. බෝසතුන් වහන්සේ ඉන්න ගමට. ඇවිල්ලා එනේන අය උස්ස ගන්නවා. පොලේම ගන්නවා. දිනලා දැන් කවුරුත් නැහැ ක්‍රීඩා කරන්න එන්න. ඒ වෙලාවේ ටිකක් ඉතින් ආංකාරකමකුත් එනවනේ. ඔක්කොම දින්නට පස්සේ පොඩි ඔළුවේ දිමිච්ච ගතියකුත් එනවනේ. ඔළුවේ දිමිලා මෙයා මොකද කිව්වේ මේ ගමේ වෙන පිරිමි නැද්ද කියලා ඇහුවා. මේ ගමේ වෙන පිරිමි නැද්ද කියලා ඇහුවා. කියනකොට මේ මිටේට කොට වෙලා හිටපු බෝසතුන් වහන්සේ මොකද කළේ? පැන්න මැද්දට. කොට වුණාට ඇඟේ ලොකු ශක්තියක් තිබුණා. අයෝම පුරුෂයෙක් වාගේ ශරීරයේ ශක්තිය. දැන් සෙල්ලම පටන් ගන්න කලින් අර යෝධ පුරුෂයා මේ කොටමිනියව මේ බෝසතුන් වහන්සේව දැකලා කිව්වා
අනේ අනේ මේ මිට්ටා එක මොන සෙල්ලන්ද මට. මම මේ එනේ නෝන් උස්සලා පොලේ ගැව්වා. මේ මිට්ටා මට කජ්ජක් වගේ කියලා කිය අපි උනත් කියන්නේ. මේකට සිත නරක් වුණා. බෝසතුන් වහන්සේගේ. සෙල්ලම් කරන ගමන් ඕන කමින්ම සිත නරක් කරගෙන උඩ පැනලා අර යෝධයාගේ බඩින්ම ඉනෙන් අල්ලගත්තා. උඩ පැනලා අල්ලගත්තා. අල්ලගෙන කැරකිලා අර යෝධයව පොලේම ගැව්වා කොන්ද කැඩියන් කියලා. කොන්ද කැඩුනා. ඒ අකුසලේ බලන්න බුදු වුණාට පස්සේ විපාක දුන්නා. බුදු වුණාට පස්සේ කොන්දේ අමාරුවක් ආවා. බුදු වෙලා පිරිනුවන් පාන්න කලින් ওই අකුසල ඔක්කොම ඉවර කරන්න නෙපේ. ඒකයි කිව්වේ ගුණා පසුපස යන කරත්තරෝදේ වාගේ පස්සෙන් එනවා කියලා. ආයි බුදු වුණා පසේ බුදු වුණා කියලා නෑ, රහත් වුණා කියලා නෑ. මේ වාගේ දේවල් කල්පනා කරලා ධාර්මිකව හිතන්න ඕන. මම මේ වාගේ දෙයක් කළොත් මේ ආත්මේ බේරුණත් කවදාරි මට විඳවන්න වෙනවා. කවදාරි මට මේකේ විපාකෙ එන්න පුළුවන්. ඒකයි ධර්මෙ දිහා බලන්න කිව්වේ. පින්වත්නි, ධාර්මිකෝ ජීවත් වෙන එක තමයි බුදුහාමුදුරුවෝ අගය කළේ. ධාර්මිකෝ ජීවත් වෙන්න ඕන. ලොවට සංඝරා කතුතුමා අපිට තේරෙන භාෂාවෙන් කිව්වනේ, අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහට. අධාර්මිකව අවුරුදු 100ක් ඉන්නවට වඩා ධාර්මිකව එක දවසක් ඉඳලා මැරෙන එක සැපයි. අධාර්මිකව මොනවා ලැබුණත් බෞද්ධයා බාරගන්නේ නැහැ. දැන් සමහර උපාසකම්මල කියනවා අපිට මේම, අනේ ස්වාමීනි අපේ මිනිස්සයා නම් මොන ක්‍රමයකින් හරි අපිට කන්න දෙනවා. මොන ක්‍රමයකින් හරි කණ එක කෑමක්ද? බල්ලු බලලුත් කනවා මොන ක්‍රමයකින් හරි. බෞද්ධයා කන ක්‍රමයක් තියෙනවා, සම්මා ආජීව, යාපත් දිවි පැවැත්ම. ඒක තමයි ශරීරයට අල්ලන්නේ. ලුණුයි බතුයි නත් ධාර්මික වෙන්න ඕන. අධාර්මිකෝ බඩගින්නේ මලත් කමන්නේ. සැපයි ඒක. සැනසෙල්ලක්. සැනසිලිදායක ජීවිතයක්. ධර්මෙ දිහා බලන්න ඕන. නිතරම ධර්මයේ මුල තියාගන්න ඕන. මේ ධර්මයට අනුවණං කරන කියන අකුසලවල විපාක පස්සෙන් එනවා. ඒ නිසා මම අකුසලෙන් මිදෙන්න ඕන. පිනට නැඹුරු වෙන්න ඕන. ධාර්මික වෙන්න ඕන. දැන් අද අපේ ගෙවල් දිහා බලනකොට අපිට බොහොම දුකයි. ඉස්සර තිබිච්ච පරිසරයක් අද ගෙදර නැහැ. ඉස්සර මොන තරම් ලස්සනද අපේ ගෙවල්. ඒ තරම් දියුණුවක් තිබුණේ නැහැ. දියුණුව නැහැ. නමුත් ගේ ලස්සනට තිබුණා, පවුල් ඒකකේ ලස්සනයි. අවස් වෙනකොට ඔක්කොම එකතු වුණා. මල් ටිකක් කඩාගත්තා. පන්සලට ගියේ නැහැ. පන්සලට යන්නේ ඉස්සර මාසෙට සැරයක් විතර. පොයට යන්නේ. ගෙදරම බුදු පිළිමයක් තිබුණා. තැන්පත් කළා. එකතු වෙලා බුදුන් වැන්දා. ඊට පස්සේ කරණීය සූත්‍රය කිව්වා. ඊළඟට පොඩ්ඩක් මෛත්‍රී කළා. දන ගාලා වැන්දා. එකට වාඩි වෙලා බත් ටිකක් කෑවා. අද කීයෙන් කී ගෙදරකද නිකන් ඉතලා බලන්න එකට වාඩි වෙලා බත් කන්නේ. තාත්තට ඕන වෙලාවට තාත්තා කනවා, පුතාට ඕන වෙලාවට පුතා කනවා. නෑ, එකට වාඩි වෙලා කාලා බලන්න රසයි. ඒ කෑම මේසේ වාඩි වුණාම බොහොම සිරියාවක්. මේක මේ අද වෙනකොට පින්වත්නි ඔක්කොම වෙනස් වෙලා. කතාව වෙනස් වෙලා. දැන් බලන්නකො, දවසකට අපි මා ලොකුවට ජාතියක් ගැන කතා කරනවා, බෞද්ධයෝ කියනවා, සිංහලයෝ කියනවා. සිංහල වචන දන්නේ නැහැ දැන් ළමයි. වචන දන්නේ නැහැ. ඉංග්‍රීසිකාරයෙකුට ඔය එංගලන්තයෙන් ඇමරිකාවෙන් කෙනෙක් ලංකාවට ආවොත් එයාට මේ සිංහල ඉගෙන ගන්න බොහොම ලේසි. එයාට ලේසි. අපිට නෙමෙයි අමාරු. එයාට තියෙන්නේ මොකද්ද? සුද්දට එක වචනයයි ඉගෙන ගන්න තියෙන්නේ. එක වචනයක් ඉගෙන ගත්තම සුද්දට පුළුවන් සිංහල. මොකක්ද ඉගෙන ගන්න ඕනේ වචනේ? එක. එක කියන එක ඉගෙන ගත්තම සුද්දට සිංහල පුළුවන්.
කොහොමද සුද්දාට සිංහල පුළුවන් කියන්නේ සියලුම වචන වලට එක දැම්මනම් සිංහලලු. කාර් එක, වෑන් එක, ලොරි එක, මාකට් එක, බස් එක, ටීවී එක, ෆෑන් එක, රිමෝ එක, ෆෝන් එක. අපි කියනවා දුරකථන කියලා කියනවද කවුරු හරි? කියන්නේ නැහැ. ටේබල් එක, ස්පූන් එක එමනේ කියන්නේ, ප්ලේට් එක. මේ වචන ටිකක්වත් බේරිලා තියෙන සිංහල භාෂාව බන නිසා. බන නිසාමයි මේ භාෂාව අද විතරක් මේ පොඩ්ඩක්වත් ගැලවිලා තියෙන. මං ඊපෙද පන්සලට ආපු පුංචිත් නෑ අවුරුදු 14ක් විතර tie ළමයට කිව්වා පුතේ නිකන් කිව්වේ මේ දැනගන්න. පුතේ විදුලි පංකාව දාන්න කිව්වම කොල්ල උඩ බිම බලනවා. උඩ බිම බල ඉන්නවා විදුලි පංකාව කිව්වම මං කිව්වා ෆෑන් එක දාපන් කිව්වම hina වෙලා ගිහලා දැම්මා. දන්නේ නෑ. එතකොට මෙන්න මේ භාෂාව ගැන රට ගැන මා ලොකුට අපි කෑ ගන්නවා. මෙන්න ධර්මය මුල තබාගෙන බුදුහාඳුරු එකයි කිව්වේ ඉත්‍යාවා පුරුෂේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. ගහට්ටේනවා පබ්බජිතේනවා. ගීයෙක් වේවා පැවිද්දෙක් වේවා. මේ කවුරු වුණත් මුලින් තමන් දිහා බලන්න ඕන. තමන්ට තමන්ව අධිපති කරගන්න ඕන. තමන් දිහා තමන් බලන්න ඕන. ඒකට තමයි කියන්නේ ප්‍රතිවේක්ෂා කරනවා කියලා. ප්‍රතිවේක්ෂාව කියන්නේ තමන් දිහා බලන එක. අනුන් දිහා බලන්න එපා. දැන් මේ සම්බෝධියේ හිටියානේ බොහොම බෝධි පූජා කරපු ආඳුරු නමක් පානදුරේ ආර්ය ධම්මාඳු. උන්වහන්සේ කවිනේ මේ අදත් අපි කවුරුත් කියන්නේ. ඒ කවි කොච්චර ලස්සනද කියනවද බලන්න. ඒ කවියකින් කියනවා අන්තිම පදයක් මගේ මතකයේ ඇටියට අනුනගේ උස මිටි කම් නොපෙනේවා. මට අනුන්ගේව පේන්නම එපා. මන් දිහා බලන්න ඕන. මං කරන කියන දේවල විපාක එන්නේ මට. අම්මා තාත්තට නෙමෙයි. නතං මාතා පිතා කෛරා. අවුරුදු 15ක් යන්නේ වයසක්ද? කොහෙන්ද මේවා පුරුදු වුනේ? කොහෙන්ද මේවා ඇති වුණේ? ගෙදරින්. පිටින් නෙමෙයි. ඇයි අවුරුදු 13 14 වෙනකොටම ෆෝන් එකක් අරන් දෙනවා. අපේ දරුවෝ නරක නෑ පින්වතුනි. ලෝකේ ගුණ ඇති ළමයි ඉන්නවා නම් ඉන්නේ ලංකාවේ විතරමයි. වෙන කොහෙවත් නෑ මේ තරම් බෝසත් ගුණ ඇති ළමයි. ළමයා මැණිකක් නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ මේ කපලා ලස්සනට අදා ගන්න. ඒ ළමයා නොමග ගියොත් විඳවන්න වෙනවා. වයසට ගියාම වතුර ටිකක් දෙන්නේ නැහැ. ඒක දැන් තේරෙන්නේ නැහැ. එක්තැන් වෙච්ච දාටයි තේරෙන්නේ. එක්තැන් වෙච්ච දාටයි තේරෙන්නේ. මම මෙච්චර කලේ මේ ටිකටද කියලා එතකොට කලකිරීමක් එනවා තමන් පිළිබඳ. මම මෙච්චර මාන්සි උනේ මෙච්චර උපයා ඔක්කොම දුන්නේ මේ ටිකටද? අන්තිම කාලේ තමයි ඔක දැනෙන්නේ. ඒ නිසා නිතරම තමන් දිහා බලන්න ඕන. තමන් දිහා බලලා වැඩ කරන්න ඕන. ළමයින්ගේ පොත් බෑග් එක බලන්න ඕන. දැන් අද ඒව නැහැ. ඉස්සර අපේ ගෙවල් වල තිබුණා. අපේ ආච්චි අම්මා එහෙම ඉගෙනගෙන නැහැ. නමුත් අපේ ආච්චි අම්මා හැමදාම බලන්නේ මොකක්ද දන්නවද? කොපි පොතේ දිනේ ලියලාද කියලා බලනවා. එච්චරයි බලන්නේ. වෙන මොකක්වත් දන්නේ නැහැ ආච්චි අම්මා. වැරදීමකින් අර දිනේ නැත්තම් උදේ ඉස්කෝලේ එනවා. දිනේ නෑනේ. දාදා බලනවද මේ බෑග් එක ඇරලා? නෑ. බෑග් එක බලන්න ඕන මොනවා තියෙනවද දන්නේ. දැන් අර තරුණ පිරිමි ළමයි ඔළුවට ගාන ජෙල් පැකට් එක කන්න පටන් අරන්. රුපියල් 5 මේ ඔළුවට ගාන කොණ්ඩේට ගාන තියෙනවා ජෙල් జాතියක්. ඔළුවට ගාන්නේ මේක කන්න පටන් අරන්. අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ. ඒකයි ළමයින්ව බලන්න කියන්නේ. අත්තාදිපතය මගේ වස්තුව ළමයි. පුත්තාවත්තු මනුසාන. අම්මගේ තාත්තගේ යුතුයකම සොයලා බලන්න ඕන. සතියට සැරයක් ඉස්කෝලේට ගිහලා බලන්න ඕන.
කොයිද යන්නේ මොනවද කරන්නේ කාවද ආශ්‍රය කරන්නේ මේ විදියට සොයලා බලනකොටයි ගුණ ඇති ළමයි අපිට ලැබෙන්නේ. එහෙම නැතුව අතහැරියොත් දැන් හොඳ කතාවක් කියනවා ඉන්දියානු සමාජයේ කියනවා ළමයි අදන්න ඕන කොහොමද කියන එක සරුංගලේ වගේලු. නූල අතේ තියාගන්න ඕන. නූල අතේ තියාගෙන සරුංගලේ යවන්න ඕන. ඕන තරම් ගියාට කමක් නැහැ නූල මගේ ළඟ පාලනේ මම ඇද්දොත් වැටෙන්න ඕන. යන්න දෙනවා. නූල දෙනවා. ඉගෙන ගන්න හැම දෙයක්ම දෙනවා. නමුත් පොඩ්ඩක්වත් වෙන පැත්තකට යනවා නම් ඇදලා දානවා බිමට. නූල අතේ තියා ගන්න ඕන. ළමයා දිහා බලන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ දුක් විඳින්න වෙනවා. ඊළඟට ලෝකෙ දිහා බලන්නත් ඕන. මං කරන ඒවා නිසා මගේ අම්මගේ තාත්තගේ නම කෙලෙසෙනවා. පාරේ යන්නේ කොහොමද? අම්මා තාත්තා කල්පනා කරලා මට ලොකු ළමයි ඉන්නවා. මම මොනවාරි කළොත් මගේ දරුවන්ට යන කලදසාව මොකක්ද? මං වගේ කෙනෙක් කොහොමද අය සමාජයට මුණ දෙන්නේ? ඊට පරිස්සම් වෙන්න ඕන. ඊළඟට ධර්මානුකූලව කල්පනා කරන්න ඕන. ධර්මානුකූලව කල්පනා කරනකොට යාට තේරෙනවා කාගෙන් ගැලවුණත් ලෝකෙට නොපෙනී වැරදි කළත් ධර්මයේ අභියසදී විපාක එනවමයි. සමහර විපාක එනකොට ඉසගිනි ගත්තා වගේ. ඒකත් ලොවැඩ සංගරා කතුතුමා කියනවා මේ විදියට කරන කලට පව මිහිරිය මීසේ පාප කර්ම කරනකොට මී පැණි කෑවා වගේ රසයි. විඳින කලට විඳින්න ගියාම ඉසගිනි ගත්තා වගේ. ඉසගිනි ගත්තා වගේ කර්ම විපාක බොහොම භයානකයි. බුදුන් වහන්සේ සිතන්නවත් එපා කිව්වා. කර්ම විපාක කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ. තමනුයි කලේ. නැතං මාතා පිතා කෛරා. අම්මා කළා තාත්තා කළා නෙමෙයි. තමන් කරගත්තා නම් තමන් විඳවන්න ඕන. අද බලන්න මොන තරම් එහෙම කර්ම තියෙනවද කියලා. ඔයත් පිළිගන්නවද පුංචි ළමයේ කීයේ පෙරේදා බොහොම පුංචි ඉපදිලා මාස 2ක්ද 3ක්ද බොහොම පුංචි පිරිමි ළමයෙක් දුප්පත්ම ගෙදරක අම්මා භූමි තෙල් ලිප තියාගෙන බත ලිපේ තියලා තව මොකක් හරි අම්මා එළවලු කපනවලු. ඒ පොඩි එකා බඩ ගාගෙන ඇවිල්ලා බලන්න මේ මාස 2ක්ද 3ක්ද කියන එක. කර්ම කියන්නේ ඒකයි. අර ලිපේ තිබිච්ච උණු බත් මුට්ටිය පෙරලලා පෙරලිලා ඇඟ උඩට. කොහොම තියෙන්නද පුළුන් ගොඩක් වගේනේ. ඒකයි කිව්වේ ධර්මානුකූලව මොනවාරි කළා නම් ඒවල විපාක එනවා. මදුවා මඤ්ඤති බාලෝ කිව්වේ ඒකයි. බාලයා මෝඩයා මොකද කරන්නේ? තමන් ගැන හිතන්නේත් නෑ, ලෝකෙ ගැන හිතන්නේත් නෑ, ධර්මයේ ගැන හිතන්නේත් නෑ. තමන්ගේ සිතට එන ආවේගය නිසා විවිධ වැරදි කරනවා. විවිධ දේ කරනවා. ඒ කරපුවවල විපාක ඊළඟට සසර පුරාම පස්සෙන් එනවා. සසර පුරාම එනවා. නිවන් දකින ආත්මෙදිත් ඕක විපාක දෙනවා. දැන් බලන්න චක්කුපාල ආම්දුරු රහත් වෙච්ච ගමන් S2 අන්ධ වුණා. රහත් වුණා රහතන් වහන්සේ නත්තිදානි පුනබ්බවා ඉපදීමකුත් නැහැ. අන්ධෙක් වුණා. දාරුචීරි ආම්දුරු මහ පාරේදී රහත් වුණා. මොකද වුනේ? ගොනෙක් කැනලා පාරෙම පිරුණුවන් පෑවා. ගොනෙක් කැන්න. මොකද සංසාරේ අටපිරිකර පූජ කරලත් නැහැ, සිවුරු පූජ කරලා නැහැ. සිවුරු හොයාගෙන දුවනකොට ගොනා එන්න. පිරිනුවන් පෑව පාරේ. ලෝසක කියන රහතන් වහන්සේ පිරිනුවන් පෑවම බඩගින්නේ. කණ්ඩ ලැබුණෙම නැහැ. පිණ්ඩපාතේ වඩිනවා. පාත්‍රය අරගෙන. මිනිස්සු දානේ අරගෙන එනවා. ළඟට ඇවිල්ලා බැලුවම පේන්නේ පාත්‍රයේ උතුරන්න කෑම. ඇඟිල්ලක් දාන්න ඉඩ නැහැ. බත් ඇටයක් දාන්න ඉඩ නැහැ. නමුත් පාත්‍රයේ බත් ඇටයක්වත් නැහැ. එන මිනිසුන්ට පේන්නේ පාත්‍රයේ පිරෙන්න බත් තියනවා වගේ. ඇවිල්ලා අරගෙන යනවා. ඉල්ලන්නත් බෑනේ බෙදන්න කියලා. බෙදන්න බෑ දැන්.
අන්තිමට සැරියුත් මහරහතන් වහන්සේ ගෝලයා මේ. සැරියුත් හාමුදුරුවෝ මොකද කළේ? පිරිනුවන් පාන දවසේ උකුලේ තියාගෙන මේ ලෝසක රහතන් වහන්සේ මොකද අතට එම දුන්නම පෙරලලා හරි දානවා. කණ්ඩ පින නැහැ. උකුලේ තියාගෙන සැරියුත් මහරහතන් වහන්සේගේ අතින් තමයි චතුමදුර ටිකක් කවන්න පටන් ගත්තේ. එදා තමයි බඩ පිරෙන්න වැළඳුවේ වළඳපු ගමන් අපවත් වුණා. මේ රහතන් වහන්සේ. තව රහතන් වහන්සේ නමක් හිටියා යන තැන පිටිපස්සෙන් ගෑණියෙක් එනවා. රහතන් වහන්සේට පේන්නේ නැහැ මිනිසුන්ට පේන්නේ. කොහේ ගියත් පිටිපස්සෙන් ලස්සන ගෑණියෙක් එනවා. ඉතින් මිනිස්සු සමහර උපාසකම්මල දානේ බෙදන ගමන් එක ඇඳක් බෙදලා කියනවා මේක තමුන්නාන්සේට. ආයෙ ඇඳක් බෙදලා කියනවා මේක තමුන්නාන්සේගේ නෝනාට. ඇයි නෝනා කෙනෙක් පිටිපස්සෙන් එනවා. මේ ආම්තුරු දන්නේ නැහැ. මිනිසුන්ට පේනවා. සංසාරේ චෝදනා කරලා අනුන්ට මේ කට තියෙන පළියට එක එක ඒවා කියන්නේ. දැක්ක දේ නොදැක්කා කියනවා, නොදැක්ක දේ මේ දැක්කා කියනවා. සිල්වතුන්ට ගුණවතුන්ට නින්දා කරනවා. උන්න සංසාරේන. දැන් අඟුලිමාල රහතන් වහන්සේ කොහේ හරි ගියාම කොහේ හරි ගලක් ගැවුවොත් ඒක වදින ඔළුවේ. හැමදාම පන්සලට එන්නේ ලේ පෙරාගෙන එන්නේ. කොහේ හරි කපුටෙකුට හරි ගලක් ගැවුවොත් ඒක ඇවිල්ලා වදිනවා මේ ආඳුරන් ඇඟේ. තුවාල වෙනවා. ඒකනේ අදත් සමහරු කෙනා අනේ ආඳුනේ මම නිකන් ඉන්නේ. මටමයි ඔක්කොම වෙන්නේ කියන්නේ. ගේ ඇතුළට වෙලා හිටියත් නැති ප්‍රශ්න ඇවිල්ලා. සංසාරේ කරපුවා. ඒකයි කිව්වේ ධාර්මිකව බලන්න ඕන. ළමයින් ගැන ළමයින්ටත් ඕවා කියලා දෙන්න ඕන. අම්මා තාත්තා සංවර වෙන්න. අපිට වෙන කියන්න දෙයක් නැහැ. බණ කියනවා කියලා මා ওই ගැඹුරු සූත්‍ර කියලා ඇති දෙයක්වත් නැහැ. අන්නම් කියන්නේ ඒකයි පුළුවන් තරම් අම්මයි තාත්තයි එකමුතු වෙන්න සංවර වෙන්න කතාව ලස්සනට කරගන්න. ළමයි ඉන්නවා කියලා හිතන්න ඇඳුම ලස්සන කරගන්න. පාරේ යන්නේ මේමයි කියලා දැනගන්න. හැමදාම ඉන්නේ නැහැ කියලා හිතන්න සදා ඉන්න බෑ. මොන වෙලාවෙ අපි මැරෙයිද දන්නේ නැහැ. අපෙන් පස්සේ අපිට පින් අනුමෝදන් කරන්න හරි ලස්ස මේ ගුණ ඇති ළමයි ඉන්න ඕන. අද මේ දැන් මේ කරන්නේ මෑණියන්ට එම පින් දෙන්නනේ. ඒ මොකද ඒ මිය ගිය මෑණිවරු පියවරු ඒ කාලේ අය බොහොම ගුණවත්. ලැජ්ජ බය තිබුණා. ඉස්සර අම්මා ළඟ තාත්තා ළඟ පරණ අය ළඟ ලැජ්ජ බය තිබුණා. ඒ නිසා තමයි ඒ ඇත්තන්ට තාම පින් දෙන්නේ අපි. ඉදිරියට ඕක බලාපොරොත්තු වෙන්න බෑ. ඉදිරියට බලාපොරොත්තු වෙන්නත් එපා. බලාපොරොත්තු වෙන්න බෑ ඉදිරියට. මොකද ඔක්කොම වෙනස් වුණා. ඒ නිසා ගුණ ඇති දරුවෝ සකස් කළොත් සැනසille මැරෙන්න පුළුවන්. මලාට පස්සේ පින් ගන්න පුළුවන් තැනකේම ඉපදිලා පින් නොදුන්නොත් පින් ගන්න පුළුවන් සැපේට යන්න පින් දෙන්නේ නැහැ. මොන තරම් දුකක් ඇද්ද එතන. ඒකයි බුදුහාඳුරු වදාළේ අපිට. ඒ නිසා පින්වත්නි කල්පනා කරන්න නිතරම තමන් දිහා බලන්න. අත්තානං උපමං කත්වා තමාව උපමා කරගන්න. ඊළඟට ලෝකෙ දිහා බලන්න. මම ජීවත් වෙන වටපිටාව බලන්න මං ගමේ ඉන්න ඕන රටේ ඉන්න ඕන. ඔය සමහරු රටේව ගමේවත් ඉන්න බැරුව ගියේ සමහරුන්ට. මුණ දෙන්න බෑ. එල්ලිලා මැරෙනවා ගඟේ පනිනවා කෝච්චියට පනිනවා. මගේ ලෝකෙ දිහා බලන්න ඕන. ඊළඟට මං අනුගමනය කරන ධර්මෙ දිහා බලන්න ඕන. මේ වාගේ ධර්මයක් මම අනුගමනය කරන්න. කොහෙන් ගැලවුණත් කර්මෙන් ගැලවෙන්න බෑ. බුදු වුණත් විපාක දුන්නා නම් මට හිතින් ඕක කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා තමයි වදාලේ කායේන සංවරෝ සාදු කය සංවර කරගන්න. සාදු වාචාය සංවරෝ වචනේ සංවර කරගන්න. ඒ වගේම සිත සංවර කරගන්න. මේ තුන්දොරින් තමයි මේ ඔක්කොම ජරමර කරදර වෙන්නේ. සිතයි කයයි වචනයයි කෙනෙක් සංවර කරගත්තොත් දමනය කරගත්තොත් ඒ කෙනාට පුළුවන් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මාරයා ජයගෙන අජරාමර සාන්ත ප්‍රණීත අමාමා නිවන් දකින්න පුළුවන්. ඕකයි බුදුහාඳුරුව අපිට වදාළේ.
සබ්බ පාපස්සා කරනම් පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා පින්කම් කරගන්න. සචිත්ත පරියෝදපනං සිත දමනය කරගන්න. මේක සීලයක්. මොකද්ද සංවර කමනේ සීල කියන්නේ. එතකොට තමන්ට තමන් බය වෙනකොට සීලයක් හිතන. ලැජ්ජ බය තියෙන්න එපා. ඊළඟට ලෝකෙ දිහා බලලා තමන් බය වෙනවා. ඊළඟට ධර්මෙ දිහා බලලා බය වෙනවා. ඒ කෙනාගේ අතින් කවදාවත් වරදක් වෙන්නේ නැහැ. ඒ කෙනා නිකන් දේව පුත්‍රයෙක් වාගේ දිව්‍යාංගනාවක් වගේ ඒ වාගේ පවුලක් දේවෝ දේවියා සද්දින් සංවසති දෙවියෙක් දිව්‍යාංගනාවක් එක පවුල් කනෝ වාගේ ලස්සනයි. ඒ ගෙදර ඉන්න දරුවෝ පවා දේව පුත්‍රයෝ වාගේ බැබලෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වුණේ. ඒ නිසා අද අපිට ලැබිච්ච වෙලාව නිමාවටපත් වෙලා තියෙනවා. ඔරණ අඟුරුවාතොට පාරේ අංක 165න් 13 නිවසේ පදිංචි සේනානි, චන්ද්‍රානි, රෝහිණි, චිත්‍රානි, ධනංජ, තිස්ස, දුෂ්යන්ත, මාධව, අශෝක, ඉසික යන අය තමයි මේ අද සම්පූර්ණ දායකත්වයේ දරන්නේ. මේ ඔක්කොමල්ලා එකතු වෙච්ච නිසා පින්කම ලස්සනයි. ඉතින් බලාපොරොත්තු කීපයක් තියෙනවා. එකක් තමයි පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන ඔරණ අඟුරුවාතොට පාරේ අංක 165න් 13 නිවසේ විසු මීට අවුරුදු 3කට පෙර නැසී ගිය කුසුමා වික්‍රමාරච්චි මෑණියන්ට පින් දෙන්න. ඒ මෑණියන් වහන්සේ මහා වාසනාවන්ත අම්මා කෙනෙක්. ඒ නිසා මේ දුවලා පුතාලා බෑනලා ලේලිලා මුණුබුරු මිනිබිරියෝ කවුරුත් එකතු වෙලා ලෝකෙටම ධර්මයේ බෙදා දීලා අපේ මෑණියන් වහන්සේ ඔබට සසර සැප නිවන් සුව ලැබේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට දැනට සුජීවත්ව සිටින කේ තිලකපාල පියාණන්ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ රත්තරන් තාත්තා බෝසත් ගුණ ඇති පියතුමාටත් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්කමට සහභාගී වූ සියලුම දෙනාගේ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් දෙනවා. පින් ගන්න පුළුවන් තැනක අපේ පරපුරේ මව් පරපුර පිය පරපුරේ කවුරු හරි පින් ගන්න පිනට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ සැමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සම්බෝධි විහාරාධිපති බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය ගරු කටයුතු කුසල ධම්ම දරණගම කුසල ධම්ම සාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලෝකෙම සනසලා අපවත් වී වදාළ පානදුරේ ආර්ය ධම්ම සාමින් වහන්සේට ගංගොඩවිල සෝම සාමින් වහන්සේට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සහ ගුවන් විදුලි නාලිකාවේ සේවය කරන මහත්ම මහත්මීන්ට කාර්ය මණ්ඩලයේ සෑම දෙනාට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒකම සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී සියලුම දෙනාට දුක්ඛය සමුදය නිරෝධය මග්ගය කියන චතුසත්‍ය අවබෝධයෙන් අමාමා නිවන් සුවයම ලැබේවා කියලයි මේ ඔරණ අඟුරුවාතොට පාරේ අංක 165න් 13 නිවසේ පදිංචි සේනානි, චන්ද්‍රානි, රෝහිණි, චිත්‍රානි, ධනංජය, තිස්ස, දුෂ්යන්ත, මාධව, අශෝක, ඉසික යන මේ පින්කමේ දායකත්වයේ දරන අය ප්‍රාර්ථනා කරන්නේ. ඒ සියලු පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ සියලුම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට මේ පින උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම දේශනානිසංස බලයෙන් සෑම දිනාට සිත සාන්තිය සැනසෙල්ල මුදා වේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍යපාද බුරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනය සිදු කළ දේශකයාණන් වහන්සේට කරගෙන යනු ලබන ආගමික කටයුතු ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මෙම කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.